ආදරණීය දරුවනේ සත්ව ආකාරය සහ ක්‍රියාකාරීත්වය අපේ 5 වන ඒකකයේ 3 වන පාඩම් මාලාව සතුන්ගේ සංසරණ පද්ධති. එහි 11 වන පරිච්ඡේදයටයි ඔබ දැන් මේ එකතු වෙන්නේ. අපි එක දිගටම 7 වන පරිච්ඡේදය ඉඳන් 10 වන පරිච්ඡේදය දක්වාම පරිච්ඡේද 4කින් ප්‍රශ්න කතා කරා. ප්‍රශ්න වලට අදාළව 5 වෙනි පරිච්ඡේදය. නැත්නම් මේ පාඩමට අදාළව 11 වන පරිච්ඡේදයටයි ඔබ මේ එකතු වන්නේ. ඉතින් බලන්නකෝ අද මම ගෙනාවු ප්‍රශ්න ටික. පළවෙනි ප්‍රශ්නේ ශ්වසන වර්ණකයක් යනු කුමක්ද? දැන් මේකට හිමෝග්ලොබින්, හිමෝඑරිත්‍රින්, හිමෝසයනින් ඕවා ලියන්න බෑ. ඒ උදාහරණනේ. මේ අහන්නේ ශ්වසන වර්ණකයක් කියලා අදහස් කරන්නේ මොකද්ද? දැන් වැඩි ඔක්සිජන් ආංශික පීඩනවලදී ඔක්සිජන්ව සම්බන්ධ කරන අඩු ආංශික පීඩනවලදී අඩු ඔක්සිජන් ආංශික පීඩනවලදී ඔක්සිජන් නිදහස් කරන කාබනික සංයෝග තමයි අපි කියන්නේ මොනවා කියලාද? ශ්වසන වර්ණක. ඉතින් හරි ලේසියිනේ. අපි ලියමු. බලන්න. වැඩි ඔක්සිජන් ආංශික පීඩනවලදී O2 සම්බන්ධ වන නැත්නම් O2 සම්බන්ධ කරන අඩු ඔක්සිජන් ආංශික පීඩනවලදී O2 නිදහස් කරන කාබනික සංයෝග මේවා තමයි දරුවනේ ශ්වසන වර්ණක කියන්නේ. බලන්න. වැඩි ඔක්සිජන් ආංශික පීඩනවලදී O2 සම්බන්ධ කරන අඩු ඔක්සිජන් ආංශික පීඩනවලදී ඔක්සිජන් නිදහස් කරන කාබනික සංයෝග. මේවා තමයි ශ්වසන වර්ණක. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ශ්වසන වර්ණක සතුන්ට පරිණාමය වීමට හේතුව කුමක්ද? දරුවනේ රුධිරය ඇතුළු ජලීය මාධ්‍යවලදී ඔක්සිජන් වල ද්‍රාව්‍යතාවය අඩුයි. ඒ නිසා ශ්වසන පෘෂ්ඨයේ ඉඳන් ඔක්සිජන් බලාපොරොත්තු වෙන අවයව පටක දක්වා ඔක්සිජන් පරිවහනය කාර්යක්ෂමතාවය අඩුයි. ඒ නිසා තමයි ශ්වසන වර්ණකයක් අවශ්‍ය වුනේ. මොකද ශ්වසන වර්ණකයේ මගින් ඔක්සිජන්ව සම්බන්ධ කරගෙන ශ්වසන පෘෂ්ඨයේ ඉඳන් ඔක්සිජන් බලාපොරොත්තු වෙන සෛල පටක දක්වා අවයව දක්වා ඔක්සිජන්ව රැගෙන යන්න පුළුවන්. එතකොට ජලයේ දිය නොවුනට මේ ශ්වසන වර්ණකයත් එක්ක බැඳිලා ඔක්සිජන්ට වඩාත් කාර්යක්ෂම ලෙස ඒ ස්ථානයට යන්න පුළුවන්. ඒ නිසයි සතුන්ට මේ ශ්වසන වර්ණක පරිණාමය වුනේ. හරි. අපිට ලියන්න පුළුවන්. රුධිරය ඇතුළු ජලීය මාධ්‍යවලදී O2 හි ද්‍රාව්‍යතාවය O2 හි ද්‍රාව්‍යතාවය අඩු බැවින් ශ්වසන පෘෂ්ඨයේ සිට පටක අවයව කරා O2 පරිවහනය අකාර්යක්ෂම විය. නමුත් ශ්වසන වර්ණක වලට කාර්යක්ෂම ලෙස O2 පරිවහනය කළ හැකි බැවින් කාර්යක්ෂම ලෙස O2 පරිවහනය කළ හැකි බැවින් ශ්වසන වර්ණක සතුන්ට පරිණාමය විය. ඔන්න ඔක තමයි ලියන්න තියෙන්නේ. පැහැදිලිද? හරි. අපි තුන්වෙනි ප්‍රශ්නයට යමු. සතුන්ගේ හමුවන විවිධ ශ්වසන වර්ණක නම් කරලා ඒවා දරන සතුන් ඉදිරියෙන් ලියන්න. අපිට අමතක කරන්න බැරි අපේ තියෙන ශ්වසන වර්ණක ඉස්සෙල්ලම ලියන්න එපේ. හිමොග්ලොබින්. හිමොග්ලොබින් කාගේද තියෙන්නේ? ශීරපායින්ගේ. හා අනෙකුත් පෘෂ්ඨ වංශිකයන්ගේ
ශීරපායින් සහ අනෙකුත් පෘෂ්ඨවංශීන්ගේ හිමොග්ලොබින් තියෙනවා. මීට අමතරව ඇනලිඩාවන් තුලත් හිමොග්ලොබින් තියෙනවා. ඇනලිඩා වන්ගේ අපිට දකින්න පුළුවන් හිමොග්ලොබින්. පැහැදිලිද? ඊළඟට අපිට කතා කරන්න පුළුවන් හිමෝසයනින්. හිමෝසයනින් ආත්‍රපෝඩාවන්ගේ රුධිර වසා වල හා ඇතරම මොලුස්කාවන්ගේ දකින්නත් පුළුවන්. මොලුස්කාවන්ගේ හමුවේ. ඊළඟට ක්ලෝරොක්රුවරින් මේකත් බොහෝ ඇනලිඩාවන්ගේ දකින්න පුළුවන්. බොහෝ ඇනලිඩාවන්ගේ බොහෝ ඇනලිඩාවන්ගේ හමු වෙනවා. ඊළඟට හිමෝ එරිත්‍රීන් කියලා ශ්වසන වර්ණකයක් තියෙනවා නේද? මතකද? අපි මේවා කතා කරා. හිමෝ එරිත්‍රීන්. මේ හිමෝ එරිත්‍රීන් විශේෂයෙන්ම සාගර අපෘෂ්ඨ වංශීන්ගේ දකින්න පුළුවන්, විශේෂයෙන්ම ඇනලිඩාවන්ගේ. සාගර අපෘෂ්ඨ වංශීන්ගේ වරහන් ඇතුලේ ඇනලිඩා. අවසාන වශයෙන් අපිට කතා කරන්න පුළුවන් මයොග්ලොබින්. මයොග්ලොබින් මේ ශ්වසන වර්ණකය අපිට මුණ ගැහෙන විශේෂයෙන්ම කංකාල පේශිවල මුණ ගැහෙනවා. කංකාල පේශිවල මුණ ගැහෙනවා. විශේෂයෙන්ම මයොග්ලොබින් පෘෂ්ඨවංශීන්ගේ පේශිවල දකින්න ලැබෙනවා කිව්වත් වැරද්දක් නැහැ. දැන් මෙතනින් අනික් ශ්වසන වර්ණක විශේෂයෙන්ම හිමොග්ලොබින්, හිමෝසයනින්, ක්ලෝරොක්‍රෝරින්, හිමෝඑරිත්‍රින් මේ ශ්වසන වර්ණක වලින් කරන්නේ ශ්වසන පෘෂ්ඨයේ ඉඳලා අවයව පටක කරා ඔක්සිජන් රැගෙන යාමත්, ඒ වගේම අවයව පටකවල ඉඳලා ශ්වසන පෘෂ්ඨය දක්වා කාබන් ඩයොක්සයිඩ් රැගෙන ඒමත් කරනවා. විශේෂත්වයේ මයොග්ලොබින් විශේෂයෙන්ම පෘෂ්ඨවංශීන්ගේ පේශිවල ඔක්සිජන් ගබඩා කිරීමට දායක වෙනවා. ඒකත් මතක තියාගන්න ඕනේ. මයොග්ලොබින් පේශිවල O2 ගබඩා කරයි. අනෙක් ශ්වසන වර්ණක ශ්වසන පෘෂ්ඨයේ සිට පටක කරා O2 රැගෙන යන අතර පටකවල සිට CO2 ශ්වසන පෘෂ්ඨය වෙත රැගෙන එයි. මෙන්න මේක තමයි අපිට තුන්වෙනි ප්‍රශ්නෙට ලියන්න තියෙන පිළිතුර. අපි එහෙමනම් හතරවෙනි ප්‍රශ්නෙට යමු. රුධිරය තුල ඔක්සිජන් පරිවහනය විස්තර කරන්න. දරුවනේ දැන් රුධිරය තුල ඔක්සිජන් පරිවහනයට දායක වෙන්නේ හිමොග්ලොබින් කියන ශ්වසන වර්ණකය. මේ හිමොග්ලොබින් ශ්වසන වර්ණකයේ තියෙන්නේ රක්තාණු වල, රතු රුධිරාණු වල. ඒතර අපිට ලියන්න පුළුවන් මානව රුධිරයේ O2 පරිවහනයට හිමොග්ලොබින් දායක වේ. ඒ ශ්වසන වර්ණකය තමයි දායක වෙන්නේ. මේවා රතු රුධිරාණු තුල පවතී. දැන් හිමොග්ලොබින් කියන්නේ චාතුර්ථ ව්‍යුහය දරන ප්‍රෝටීනයක්. හිමොග්ලොබින් වල උපේකක 4ක් දකින්න පුළුවන්. ප්‍රෝටීන උපේකක 4ක්. ඒ වගේම හිමොග්ලොබින් නිර්මාණය වෙලා තියෙන්නේ හීම් කාණ්ඩයක් සහ ග්ලොබින් කියන ප්‍රෝටීන කාණ්ඩයකින්. මේ හීම් කාණ්ඩය තුල ෆෙරස් අයන Fe2+ යකඩ ධන 2 අයන
අන්තර්ගත වෙනවා. සෑම හිමොග්ලොබින් අණුවකටම ඔක්සිජන් අණුව බැගින් ඔක්සිජන් අණු 4ක් ඇත්තරම උපේකකයකට ඔක්සිජන් අණුව බැගින් උපේකක 4ට ඔක්සිජන් අණු 4ක් සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ අනුව හිමොග්ලොබින් අණුවකට එක වරකට ඔක්සිජන් අණු 4ක් සම්බන්ධ කර ගැනීමේ හැකියාව තියෙනවා. එසේ සම්බන්ධ කර ගැනීමෙන් හැදෙන සංයෝගයට කියන්නේ මේක අස්ථායී සංයෝගයක් ඔක්සි හිමොග්ලොබින් කියලා. ඔක්සි හිමොග්ලොබින්. හරි. හිමොග්ලොබින් ප්‍රෝටීන උප ඒකක 4කින් සෑදී ඇත. ඒ සෑම උප ඒකකයක්ම ග්ලොබීන් හා හීම් කාණ්ඩයක් ඇත. හීම් කාණ්ඩයේ ෆෙරස් අයනයක්. ෆෙරස් අයනයක් ඒ කියන්නේ Fe2+ ඇත. හීම් කාණ්ඩයේ ෆෙරස් අයනයක් නැත්නම් Fe2+ අයනයක් පවතිනවා. හිමොග්ලොබින් අණුවකට ඔක්සිජන් අණු 4ක් සමග ප්‍රත්‍යාවර්තී ලෙස බැඳිය හැක. බලන්න මේ සමීකරණේ හිමොග්ලොබින් අපි Hb කියලා දානවා. ඔක්සිජන් අණු 4ක් ප්‍රත්‍යාවර්තීව බැඳෙන්න පුළුවන්. එතකොට හැදෙනවා HbO8. මෙයාට තමයි කියන්නේ ඔක්සි හිමොග්ලොබින් කියලා. මේ අණුව තමයි ඔක්සි හිමොග්ලොබින් කියලා කියන්නේ. මේ හිමොග්ලොබින් වල තියෙන ආවේනික රතු පාටට හේතු වෙන්නේ මේ හීම් කාණ්ඩයේ බව මතක තබා ගන්න ඕනේ. ඒකත් අපි එකතු කරමු. හිමොග්ලොබින් හි ආවේනික රතු පැහැයට හීම් කාණ්ඩය හේතු වේ. ආවේනික රතු පැහැයට හේතු වෙන්නේ හීම් කාණ්ඩය. ඔය කාරණාව මතක තියාගන්න ඕනේ. අපි එහෙමනම් දරුවෝ පස්වෙනි ප්‍රශ්නෙට යමුනේ. යා පස්වෙනි ප්‍රශ්නට යමු. පස්වෙනි ප්‍රශ්නේ කලින් ප්‍රශ්නයට ප්‍රතිවිරුද්ධ ප්‍රශ්නයක්. රුධිරය තුල CO2 පරිවහනය විස්තර කරන්න. දැන් ආකාර තුනකින් ඇත්තටම රුධිරය තුල CO2 පරිවහනය වෙනවා. ඒක අපි ඉස්සෙල්ලා ලියමු. ආකාර තුනකින් CO2 පරිවහනය වේ. පළවෙනි ආකාරය තමයි ප්ලාස්මාවෙන් බයිකාබනේට් අයන ලෙස. ප්ලාස්මාවෙන් බයිකාබනේට් අයන විදිහට. මේක වෙන්නේ කොහොමද? දැන් කාබන් ඩයොක්සයිඩ් රක්තාණු වල මේ සෛල ප්ලාස්මයට ඇතුල් වෙනවා. රක්තාණු වල ප්ලාස්මයට ඇතුල් වෙනවා කාබන් ඩයොක්සයිඩ්. ඇතුල් වුණාම ඒ රක්තාණු වල ප්ලාස්මාවේ තියෙන ජලයත් එක්ක ප්ලාස්මේ තියෙන ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා බයිකාබනේට් හැදෙනවා. මේ ප්‍රතික්‍රියාව උත්ප්‍රේරණය කරන්නේ කාබොනික් ඇන්හයිඩ්‍රේස් කියන එන්සයිමේ. අවසානයේ මේ බයිකාබනේට් අයන රතු රුධිරාණු වලින් පිටතට ඇවිල්ලා රුධිර ප්ලාස්මාව ඔස්සේ තමයි පරිවහනය වෙන්නේ. අද අපිට මෙහිම මේක ලියන්න පුළුවන්. අපි වෙන පාටකින් ලියමු. ප්ලාස්මාවෙන් රතු රුධිරාණු තුලට CO2 ගමන් කර ජලය සමග ප්‍රතික්‍රියා කර බයිකාබනේට් සෑදේ.
මෙය කාබොනික් ඇන්හයිඩ්‍රේස් එන්සයිමය මගින් උත්ප්‍රේරණය කරයි. උත්ප්‍රේරණය කරයි. බයිකාබනේට් රතු රුධිරාණු වලින් පිටතට පැමිණ ප්ලාස්මාව ඔස්සේ පරිවහනය වේ. මතක තියාගන්න 70%ක්ම පරිවහනය වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් බයිකාබනේට් අයන විදිහට ප්ලාස්මාවෙන්. ඒ කියන්නේ වැඩියෙන්ම යන්නේ මෙන්න මේ ක්‍රමයට. දෙවනි ක්‍රමය. දෙවනි එක තමයි හිමොග්ලොබින් සමග බැඳීමෙන් ප්‍රතිශතයක් විදිහට කියනවා නම් 23ක් පමණ. දැන් මොකද්ද වෙන්නේ? රතු රුධිරාණු ප්ලාස්මයේ තියෙන හිමොග්ලොබින් සමග කාබන් ඩයොක්සයිඩ් බැඳිලා හැදෙනවා කාබ ඇමයිනෝ හිමොග්ලොබින් කියලා සංයෝගයක්. ඒ කාබ ඇමයිනෝ හිමොග්ලොබින් විදිහට හිමොග්ලොබින්ට කාබන් ඩයොක්සයිඩ්ට පරිවහනය වෙන්න පුළුවන්. හරි. මෙතනදී හිමොග්ලොබින් අණුවේ ප්‍රෝටීන උපේකකයේ සමග තමයි CO2 බැඳෙන්නේ. හරි. හීම් කාණ්ඩයේ සමග නෙමෙයි. ඒ නිසා අර ඔක්සිජන් සමග තරඟ කිරීමක් සිද්ධ වෙන්නේ නෑ මෙතනදී CO2. මෙහිදී රතු රුධිරාණු වල ප්ලාස්මයේ වූ හිමොග්ලොබින් සමග CO2 බැඳී කාබැමයිනෝ හිමොග්ලොබින් ලෙස පරිවහනය වේ. මෙහිදී CO2 හිමොග්ලොබින්හි ප්‍රෝටීන උප ඒකකයට බැඳෙන බැවින් O2 සමග තරංග නොකරයි. O2 සමග තරංග නොකරයි. අවසාන අවස්ථාව 7% විතර යන්නේ තුන්වෙනි එක ප්ලාස්මාවේ නිදහස් වායුවක් ලෙස ප්ලාස්මාවෙන් තමයි පරිවහනය වෙන්නේ 7% විතර ප්‍රමාණයක්. මෙන්න රුධිරය තුල CO2 පරිවහනය වන ආකාර තුනකින් අපි විස්තර කරා. එමනම් අපි ඊළඟ ප්‍රශ්නයට යමු. 6 වෙනි ප්‍රශ්නයට. රුධිරයේ සෛලීය සංරචක මොනවද? දැන් රුධිරයේ සෛලීය සංරචක තුනක් තියෙනවා. රතු රුධිරාණු, සුදු රුධිරාණු සහ රුධිර පට්ටිකා. අපි ලියමු. රතු රුධිරාණු, සුදු රුධිරාණු, ඒ වගේම රුධිර පට්ටිකා. 7 වෙනි ප්‍රශ්නයට යමු. රුධිර සෛල විකසනය වන ස්ථාන මොනවද? විශේෂයෙන්ම රතු ඇට මිදුළු වල ඇට මිදුළු පටකයේ තමයි රුධිර සෛල නිෂ්පාදනය වෙන්නේ. ඉතින් ඇට මිදුළු පටකයේ විශේෂයෙන් දකින්න ලැබෙනවා පර්ශු වල, කශේරුකාවල, ඒ වගේම උරෝස්තිය නැත්නම් උරතලය, ඒ වගේම ශ්‍රෝණිය. මෙන්න මේ වගේ ස්ථානවල තමයි රුධිර සෛල විකසනය වෙන්නේ. මේ ස්ථානවල තියෙන ඇට මිදුළු පටක තුල තමයි රුධිර සෛල විකසනය වීම සිද්ධ වෙන්නේ.
එහෙනම් දරුවනේ අපි 8 වෙනි ප්‍රශ්නෙට යමු. රක්තාණු ජනනය උත්තේජනය කරන හෝමෝනේ මොකක්ද? ඒ හෝමෝනේ තමයි වෘක්ක වලින් ස්‍රාවය කරන එරිත්‍රොපොයිටින්. වෘක්ක වලින් ස්‍රාවය වන එරිත්‍රොපොයිටින්. වෘක්ක වලින් ස්‍රාවය වන එරිත්‍රොපොයිටින්. එරිත්‍රොපොයිටින් වෘක්ක වලින් ස්‍රාවය වන එරිත්‍රොපොයිටින්. ඕක තමයි රක්තාණු ජනනය උත්තේජනය කරන හෝමෝනේ වෙන්නේ. අපි 9 වෙනි ප්‍රශ්නයට යමු. 9 වෙනි ප්‍රශ්නය. ඊටාම පහසු ප්‍රශ්නයක්. රතු රුධිරාණු පිළිබඳ විස්තර කරන්න. මේවා කුඩයි, ද්වි අවතලයි, මඩලාකාර සෛල. පරිණත රක්තාණු වල නියෂ්ටි දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම මයිටොකොන්ඩ්‍රියා දකින්න ලැබෙන්නේ නැහැ. දැන් මේ නියෂ්ටි සහ මයිටොකොන්ඩ්‍රියා නොමැති වීම නිසා රතු රුධිරාණු වල මේ ප්ලාස්මය තුල වැඩි හිමොග්ලොබින් ප්‍රමාණයක් රඳවන්න පුළුවන්. ඒ නිසා ඔක්සිජන් පරිවහන කාර්යක්ෂමතාවයත් වැඩි වෙලා තියෙනවා. අනිත් එක මයිටොකොන්ඩ්‍රියා නැති නිසා මේ සෛලවල නිර්වායු ශෝෂණය පමණයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ග්ලයිකොලිසිය සිද්ධ වෙනවා. මොකද ස්වායු නිර්වායු දෙකටම ග්ලයිකොලිසිය පොදුයිනේ. ATP නිපදවීම ග්ලයිකොලිසිය මාර්ගයෙන් විතරයි සිද්ධ වෙන්නේ. ඒ නිසාම ස්වායු ශෝෂණය ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ නැහැ මයිටොකොන්ඩ්‍රියා නැති නිසා. මේ නිසා ඔක්සිජන් පරිවහන කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. බැරි වෙලා හරි මයිටොකොන්ඩ්‍රියා හිටියනම් මේ පරිවහනය වන ඔක්සිජන් වලින් යම් ප්‍රමාණයක් ශක්තිය නිපදවීම සඳහා භාවිතා වෙන්න තිබුණා. ඒතකොට ඒකත් වළක්වලා තියෙනවා. පැහැදිලිද? හරි. විශේෂයෙන්ම රතු ඇට මිදුළු පටකය තුල තමයි මේ රතු රුධිරාණු නිපද වෙන්නේ. භ්‍රූණ අවධියේදී අක්මාවටත් මේ රතු රුධිරාණු නිපදවන්න හැකියාවක් තියෙනවා. රතු රුධිරාණු විනාශ වෙන්නේ විශේෂයෙන්ම අක්මාව සහ ප්ලීහාව තුලදී. ඒ වගේම රතු රුධිරාණු වල ආයු කාලය සාමාන්‍ය දින 120ක් පමණ තියෙනවා. 120ක් පමණ තියෙනවා. හරි? පැහැදිලිද? රුධිරය මයික්‍රෝ ලීටරයක සාමාන්‍යයෙන් රක්තාණු මිලියන 4ත් 6ත් අතර සංඛ්‍යාවක් තියෙනවා. මේ සංඛ්‍යාව සෞඛ්‍ය තත්ත්වයේ මත ස්ත්‍රී පුරුෂ භාවයේ මත වෙනස් වෙන්න පුළුවන්. ඇතම රතු රුධිරාණු වල ප්‍රධාන කාර්යය ඔක්සිජන් පරිවහනය, මීට අමතරව CO2 පරිවහනයත් සිද්ධ කරන්න පුළුවන්. ඔන්න ඔය කාරණා ටික අපේ පිළිතුරට අපි ගොනු කරමු. හරි. බලන්න. කුඩා ද්වි අවතල මඩලාකාර සෛල වේ. පරිණත රතු රුධිරාණු වල නියෂ්ටි නැත. මේ නිසා හිමොග්ලොබින් අණු විශාල ප්‍රමාණයක් ගබඩා වී ඇත. මයිටොකොන්ඩ්‍රියාද නැත. මේ නිසා නිර්වායු ශ්වසනය මගින් ATP නිපදවයි. ස්වායු ශ්වසනයක් නොමැති නිසා ඔක්සිජන් වැයවීමක් සිදු නොවේ. නැත්තම් ATP නිපදවන්න අර පරිවහනය වන ඔක්සිජන් වලින් යම් ප්‍රමාණයක් වැය වෙනවා. භ්‍රූණ අවධියේ අක්මාවෙන්ද නිපදවයි. පරිණත රතු රුධිරාණු
අක්මාව සහ ප්ලීහාවේදී විනාශ වේ. අක්මාවේ හා ප්ලීහාවේ දී විනාශ වේ. සාමාන්‍යයෙන් ආයු කාලය දින 120ක් පමණ වේ. රුධිරය මයික්‍රෝලීටරයක රතු රුධිරාණු මිලියන 4-6 පමණ වේ. මේ අගය සෞඛ්‍ය තත්ත්වය ඒ වගේම ස්ත්‍රී පුරුෂ භාවය අණුව වෙනස් වේ. රතු රුධිරාණු වල ප්‍රධාන කාර්යය O2 පරිවහනයයි. හැබැයි මීට අමතරව රුධිරය තුල CO2 පරිවහනයටද දායක වේ. CO2 පරිවහනයටත් දායක වෙනවා. පැහැදිලිද? ඒ අනුව දරුවනේ රතු රුධිරාණු ගැන මූලික කරුණු සියල්ල අපි සාකච්ඡා කරපු නිසා අපි සුදු රුධිරාණු ගැන බලමු. එන්න 10 වෙනි ප්‍රශ්නෙට. සුදු රුධිරාණු පිළිබඳ විස්තර කරන්න. දරුවනේ සුදු රුධිරාණු ආකාර 5කින් අපිට මානව දේහය තුල රුධිරයේ මුණ ගැහෙනවා. නියුට්‍රොෆිල, ඉයසිනෝෆිල, බේසෝෆිල අපි කියනවා ඒවට කණිකාමය සුදු රුධිරාණු කියලා. මොනොසයිට වසාසෛල නිර්කණිකාමය සුදු රුධිරාණු විදිහට පවතිනවා. දැන් මේවායේ ප්‍රධානම කාර්යයන් තමයි භක්ෂ සෛලිකතාවය නැත්නම් ශුද්ධ ජීවීන් විනාශ කිරීම, ශුද්ධ ජීවීන්ට එරෙහිව ආරක්ෂණය ලබා දීම, භක්ෂ සෛලික පරිග්‍රහණය වගේ කාර්යයන්. දැන් වසාසෛල වල වර්ග දෙකක් තියෙනවා, T වසාසෛල සහ B වසාසෛල. මේවා මගින් ආගන්තුක ද්‍රව්‍ය වලට එරෙහිව ප්‍රතිශක්ති ප්‍රතිචාර වැඩි දියුණු කිරීමක් කරනවා. මේ කරුණු කාරණා තමයි අපි පිළිතුරට ගොඩනගන්නට ඕනේ. අපි ලියමු. සුදු රුධිරාණු සෛල ආකාර 5කි. එනම් නියුට්‍රොෆිල, ඉයොසිනෝෆිල, බේසෝෆිල, මොනොසයිට හා වසාසෛලයි. නියුට්‍රොෆිල, ඉයොසිනෝෆිල හා බේසෝෆිල කණිකාමය සුදු රුධිරාණු වේ. මොනොසයිට හා වසාසෛල නිර්කණිකාමය සුදු රුධිරාණු වේ. මොනොසයිට සහ වසාසෛල නිර්කණිකාමය සුදු රුධිරාණු වේ. පැහැදිලිද? වසාසෛල දෙවර්ගයකි. එනම් T වසාසෛල හා B වසාසෛලයි. මේවා ආගන්තුක ද්‍රව්‍යවලට එරෙහිව
ප්‍රතිශක්ති ප්‍රතිචාර වැඩි දියුණු කරයි. ප්‍රතිශක්ති ප්‍රතිචාර වැඩි දියුණු කරයි. දැන් ශ්වේතාණු වල ප්‍රධාන කාර්යයන් ගැනත් අපි ලියන්න ඕනේ. මොනවද? ශ්වේතාණු වල ප්‍රධාන කෘත්‍ය වන්නේ ශුද්ධ ජීවී ආරක්ෂණය, භක්ෂසෛලික පරිග්‍රහණය හා ශුද්ධ ජීවීන් ජීර්ණයයි. ශුද්ධ ජීවීන් ජීර්ණයයි. මෙන්න මේ පිළිතුර තමයි දරුවනේ ඔබට සුදුරු දිරාණු පිළිබඳව විස්තර කරන්නට වෙන්නේ. එන්න අපි අවසාන ප්‍රශ්නය පට්ටිකා ගැන සාකච්ඡා කරමු. දරුවනේ 11 වෙනි ප්‍රශ්නය පට්ටිකා. පට්ටිකා පිළිබඳ විස්තර කරන්න. මේවත් ඇටමිදුළු වල නිපද වෙනවා. හැබැයි මේවට න්‍යෂ්ටි දකින්න ලැබෙන්නේ නැහැ. රුධිරය කැටි ගැසීමේ ක්‍රියාවලියට තමයි මේවා දායක වෙන්නේ. හරි. ඇටමිදුළු තුල නිපද වේ. ඇටමිදුළු තුල නිපද වේ. මේවාට න්‍යෂ්ටි නැත. රුධිරය කැටි ගැසීමේ ක්‍රියාවලියට දායක වේ. රුධිරය කැටි ගැසීමේ ක්‍රියාවලියට දායක වේ. එහෙමනම් දරුවනේ සතුන්ගේ සංසරණ පද්ධතිය යටතේ 11 වන පරිච්ඡේදය මෙයින් අවසන් වෙනවා. අපි මීළඟට සාකච්ඡා කරන්නේ 12 වන පරිච්ඡේදය. එය තමයි මේ පාඩම් මාලාවේ අවසාන පරිච්ඡේදය. ඒ පරිච්ඡේදය තුලදී විශේෂයෙන්ම අපි ප්‍රශ්න කරන්නට නියමිතයි රුධිර ප්ලාස්මාව, රුධිර ප්ලාස්මේ සංයුතිය, රුධිරයේ කෘත්‍යයන්, රුධිරයේ කැටි ගැසීම සහ රීසස් සාධකය පිළිබඳව සාකච්ඡා කරමු. ඉතින් එහෙමනම් දරුවනේ ඒ 12 වෙනි පරිච්ඡේදයෙන් නැවත මුණ ගැසෙමු. එතෙක් ඔබට සුබ දවසක්.